දැන් කොහොමද 10ක් 12ක් විතර වගේ කිව්වා. එහෙනම් අපි සාකච්ඡා කරමු ගැටලුව නේද? අනිත් අයට එක්ක මතක නැහැ එක්ක බෑ නේද? හරි. අපි බලමු. මූල 72 ගේ හොයන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම අපි මොකද්ද පුතේ කරන්න ඕනේ? දශම ස්ථාන දෙක. ඔව් තිතක් තියාගෙන දශම තිතේ ඉඳලා කොයි පැත්තටද? දකුණු. දෙපැත්තටම නේ. දශම තිතේ ඉඳලා දෙපැත්තටම ඉලක්කම් දෙක දෙක. ඔන්න මේ පැත්තට දෙකක් තියෙනවා මේ පැත්තට තව බිංදු දෙකක් දැම්ම ඕනනම් තවත් බිංදු දෙකක් දාගන්න. මොකද දශම ස්ථාන දෙකක් එයාලා ඉල්ලනවනේ. එතකොට තිත තිබ්බාම මෙන්න එකක්. ඔබ දන්නවනේ දෙකට එකක් දෙකට එකක් දෙකට එකක් ඒකනේ අපේ ක්‍රමයනේ. එතකොට දශම තිත තිබුණේ නැහැ. 72 තිබුණේ. 72.0 කියන්නේ 72මයි. ඒ නිසා අපි තිත තියලා බිංදු දෙකක් දැම්ම මදි. තවත් දෙකක් දැම්ම. දශම ස්ථාන 3ක් කියලා ඇහුවනම් මෙතන කමාවක් දාලා තව බිංදු දෙකක් දාගන්නවා නේද? ඔය පැටර්න් එකට තමයි යන්නේ. ඔන්න දැන් බෙදන්න යන්නේ. right. 72 කියන්නේ කීවරක් කීයද? 8 වරක් 8. 8 වරක් 8. බලන්නකො මේ දෙකට මැදින් දාන්නේ හැම වෙලෙම. දෙකට එකක් දෙකට එකක් දෙකට එකක්. එහෙනම් 8 වරක් 8 64යි. අඩු කරනවා. කීයද අඩු කිරීමෙන් එන්නේ? 8යි. 8යි. දැන් මෙතන තිත තියෙනවානේ. එහෙනම් උඩින් තිත තියෙනවා. තියලා බිංදු එකක් ගන්නවද දෙකම ගන්නවද? දෙකම ගන්නවා. 800යි. දැන් බලනවා කොහෙද? උඩ. උඩ. උඩ වල. කියන්නේ කීයද? 8. 8. ඒකේ කී ගුණේද? සමහරව දෙගුණේ ගන්නවා. නමුත් ගන්න ඕනේ කී ගුණේද? දෙගුණේ. දෙගුණේ. ඒක හරි. එහෙනම් 8 දෙගුණේ කීයද? 16යි හිස්තැන. මතකනේ හිස්තැන. ඔක හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් 161 ඒවා එකක්ද 800ට තියෙන්නේ? 165 ඒවා පහක්ද 800ට තියෙන්නේ? 163 ඒවා තුනක්ද ආදී වශයෙන් හිතනවා. හැබැයි මෙතෙන්ට එන්නේ මොකද්ද? ඒකමයි මෙතෙන්ට එන්නේ. එතෙන්ටයි මෙතෙන්ටයි එකමයි. බලන්න මේක හොයාගත්ත මිනිස්සයා නේද? අදහන්න වටින මිනිස්සු අපි නම් හොයාගන්නේ. ඒ වුණාට මම ඊයේ හොයාගත්තා එක දෙයක්. මාක පෙන් එක. මාක පෙන්නේ හොයාගත්තේ පුටුවක් යට වැල්ලා තිබිලා මම අත දාලා ඇදලා ගත්තා. ඉතින් මමනේ හොයාගත්තේ. අපි ඉතින් ඔන්න ඔය වගේ දෙයක් හොයාගත්තොත් තමයි නේද? අනුන්වික. එතකොට මේක හොයාගත්ත මිනිස්සයා කොච්චර දක්ෂයෙක් වෙන්නේ නැද්දනේ? මම දන්නේ නැහැ කවුද කියලා. කියනවා මම නේ ඕගොල්ලෝ නේද? හරි. එහෙනම් දැන් කියන්න 160 කීයක් තියද 800ට? 4. 4 ඒවා. මම ඔයගොල්ලෝ කියන ඉන්න මම දන්නා මම වැඩි කරේම නෑ 164 ඒවා 4ක් කියලා ඔයාලා කියනවා. එතකොට දෙකකට එකක් දෙකකට එකක් දෙකකට එකක් කියන්නේ. 164 ඒවා 4ක් කීයද පුතේ? 4 වරක් 4 16යි. 656යි. 600. ඔව්. 656යි. අඩු කරාම 4යි 9න් 5ක් 4යි. 44 දාගෙන 100. ඔව්. ඔව්. දැන් ආයි බලනවා කොහෙද? උඩ. උඩ. කීයද තියෙන්නේ? 84. 84 නියමයි. ඔයාලා හරියටම අල්ලගෙන තියෙනවා කලින් දවසේ කියා දුන්න එක. හොඳයි නියමයි. good. කියන්න වචන නැහැ. very good. හරි 84 84 දෙගුණේ 80 168යි 8යි. 168යි මොන තැනයිද? හිස්තැන. හිස්තැනයි. අපිට මොන හරි තව මෙතෙන් බෙදා ගන්න බැරි වෙච්ච දෙයක් තිබුණාද? ඔව්. බිංදු දෙක. බිංදු දෙක තව දින්ගෙන් ලොකු අමාරුවක වැටෙනවා. එහෙනම් 1680 නම් ඒව කීයක් 14400ට තියද කියලා ඔබ හොයන්න ඕන. වැඩේ ලේසිත් නෑ අමාරුත් නෑ. කියන්නකො. ඔයාලා එව්වා. 7ක්. 7ක්. 8ක්. 8ක්ද 7ක්ද? 8ක්. 8ක්. හරි. 1000 කීයද පුතේ? නෑ. 1000 නෙමෙයි.
කීයද? උත්තරේ කීයද එන්නේ? 13504යි. ඉතින් ඇත්තටම උතරින් ගියාම අපි හදන්න ඕනේ නෑනේ. ඒකට නිකන් මේකවත් දාලා තියන්න අඩු කරේ නැතක් කමක් නෑ. ඒකට අඩු කළාම දාමු නේ. හරි නෑ නිකන් කනට ගැහුවා වගේනේ. ඇයි අපිට ඕන දේ ඇවිල්ලා නේද? ඒ හින්දා මේ මෙතනින් එහාට හදන්න ඕනේ නෑ. අර මං කිව්වට තව දශම ස්ථානයක් ඕනනම් බලන්න කියලා. ඒක වටේලා ගන්න හොඳ නෑ එක පැත්තකින්. මොකද එහෙම වටේලා ගන්න එක මෙතෙන්ට වැඩි වුණොත් එහෙම ඒක වැඩි කරාම මීට වඩා වැඩි එකක් එනවා. ඒස වටයන්න යන්න එපා. එතනින් නවත්තන්න. වටේලා ගත්තොත් ඉතින් සාධාරණයි. ඒක එහෙම එකක් නෑ. නමුත් එහෙම කරන්න එපා. හරි. මෙහෙම 100න් 4ක් අඩු කරාම 96යි. 96ද ඉතුරු වෙන්නේ? දැන් කීයද මෙතෙන්ද කීයද ඊට පස්සේ? අඩු කරපුවා කියන්නේ 896යි. 896. ඔතනින් ඇති. ඔතනින් එහාට ඇති. එහෙනම් වලට ආවද 8.48. හරි. දැන් මට කියන්න මේක ආපු අයගේ නම. මෙන්න මෙයාලට ආවද? ආත්මිට ආවද? ඔහොම ඉන්න මං අහන්න ආත්මි ආවද? නැහැ සර්. නෑ. දැන් තේරුණාද වැඩේ? වැරද්ද තේරුණාද? අදිමත් සර් මේ එක දශම ස්ථානයේ තියෙන දුර අනිත් ටික හරි සර්. හරි. එහෙනම් අඩුපාඩු තේරුණා නේද ඉඳුවර? හරි සර්. ජනිදු? ජනුදි. නෑ සර්. කියන්නේ තේරුණාද දැන්? ඔව් සර්. හරි. ඊළඟට කලන. කලනේ අද සද්ද නැහැ මොකද? කලන හරිද? වැරදිද? දැන් තේරුණාද අඩුපාඩුව? ආයි පැහැදිලි කරන්න ඕනිද? ඕනේ නෑ සර්. ඔව් ගිය සතියේ හිටියනේ පුතා නේද? ඔව් සර් කට් වුණා කලින් සැරේට. ඔය YouTube දාලා ඇති පාඩම පුතේ. පොඩ්ඩක් බලන්න එක ඈ. හරි. ඊළඟට ජනුදි හරි ලුම්බිනි දුව හරි නේද ඔයාගේ? හරි සර්. හරි. එතකොට මෙත්මි නෑ සර්. දැන් තේරුණාද වැඩේ? දැන් තේරුණා සර්. රයිට්. ඊළඟට පහන්දි හරිනේ වාගේ නේද? ඔව් සර්. පහන්දිගේ හරි. එතකොට පවන වැරදුනා සර් දැන් හරි. තේරුණා. හොඳයි. බොහොම හොඳයි ඈ. වැරදීම ගණන් ගන්න එපා. හැබැයි හොඳට දැන් මතක තියාගන්න. රවි නදුව රවි නදුවගේ හරිද? වැරදි සර් දැන් තේරුණා. හරි. හොඳයි. බොහොම හොඳයි. සදීප තේරුණා සර්. හරි. ඊළඟට සඳලි අන්තිම දශම ස්ථාන වැරදි සර්. දැන් තේරුණානේ? ඔව්. සෙව්මිනි හරි. මොකක් කරේ ඇති. සෙව්නි වැරදි සර් දැන් තේරුණා. හරි. සිතුම් අන්තිම දශම ස්ථානය සර් මේ බැරි වුණා දැන් ඒක තේරුණා. ඊළඟට සුබෝධි හරි සර්. හරි නේද? හරි. තව කවුරු හරි මට නම අහන්න බැරි වෙච්ච මෙතනින් මග ඇරිච්ච කෙනෙක් ඉන්නවා නම් එයා නම කියලා කියන්න. එයාට මොකද දැන් තේරුණාද? හරි ගියාද කියලා? මෙත්මි කිව්වනේ. කවුරු හරි එක්කෙනෙක් විතර හිටියා. හරි කම. රවීනා සර්. ඔව් කවුද? සර් පොඩ්ඩක් ආයි පැහැදිලි කරන්නකෝ. සදීප. ඔයා හිටියේ නැද්ද ගිය සතිය පුතේ? හිටියා අර පොඩ්ඩක් ආයි. හරි බලා ගන්නකෝ. ඉස්සෙල්ලාම අපි මේක දෙකෙන් දෙක වෙන් කර ගන්න ඕන. මට හදපු දරුවෝ පටස් ගාලා උදව් කරන්න දාගෙන යන්න. වෙලා යනවා නැත්නම් ඊළඟ පාඩමට යන්න එපා අපි. හොඳට බලා ගන්න ඕනේ.
72 තිබුණේ අපේ සංඛ්‍යාව. එතකොට 72 දශම තිතක් නැති හින්දා දශම තිතක් දාගෙන ඊට පස්සේ දැන් දශම ස්ථාන දෙකක් අහනවනේ. ඒ නිසා 0.2යි ආයෙත් 0.2යි තව දශම ස්ථානයක් ඇහුවනම් තවත් 0.2 ඔහොම දා ගන්නවා. ඒක තමයි මේ කරගෙන තියෙන්නේ. ඊළඟට 72 හැදෙන්නේ මෙතෙන්ටයි මෙතෙන්ටයි එකම සංඛ්‍යාව වෙන්න ඕනේ. ආසන්න හතරස් සංඛ්‍යාව වෙන්න ඕනේ. අඩු එක හැබැයි. එහෙනම් 8 වරක් 8 කියලායි දාන්නේ. ඒක 64යි. අඩු කරාම 12න් 4ක් 8ක් කියලා එනවා. ඊළඟට මේ තිත මෙතන තියෙනවා. තියෙනවත් එක්ක මේ බිංදු දෙක මෙතෙන්ට ගන්න පුළුවන්. ඊට පස්සේ උඩ බලන. උඩ තියෙන සංඛ්‍යාව දශම ඒවා මේවා වැඩක් නැහැ. උඩ තියෙන සංඛ්‍යාවේ දෙගුණය 16යි 30. උඩ තියෙන එක දෙගුණ කරලා ගන්න. එතකොට 160 ගණන් ඒවා කීයක් 800ට තියෙද කියලායි බලන්නේ. ඔයාලා බැලුවා කීයක් දාවේ 4ක් නේද? 164 ඒවා 4ක් තමයි මෙතෙන් දෙන්නේ. කීයද පුතේ ගුණිතේ ඉක්මනට කියන්න හදපු කෙනෙක් කවුරු හරි? 656යි. 656යි. මේක අඩු කරාම කීයද පුතේ? 144. 144. ඊළඟට සුපුරුදු විදියට නැවත සැරයක් තිත තියන්න යන්නේ නැහැ. මොකද එක තිතයිනේ අපි තියන්නේ මේ බිංදු දෙක විතරක් ගන්න. අරගෙන උඩ බලනවා 84 තියෙන්නේ 168යි 84 දෙගුණ 30 තැනක් එනවා. එතකොට 1680 ගණන් ඒවා කීයක් 14400ට දෙයිද කියලායි බලන්නේ. ඔබට ආවේ 8යි නේද? ඔව් 8යි. එතකොට මෙතෙන්ට 8 ආවොච්චරයි. බොහොම සරල ක්‍රමයක් තියෙන්නේ. මේක පුහුණු වුණා නම් හරිම ලේසි. හදපු දරුවෝ දන්නවා මම නැවත ගියා දිනකොට ඒගොල්ලන්ට ඈනුම් යනවා. යන්න ඇති මම හිතනවා මම දැක්කේ නෑ. ඇයි? දන්න හින්දා. රයිට් එහෙනම් අපි අද අපේ අද මාතෘකාවට යන් භාග තියෙන්නේ නේද? අපි බෝඩ් එකෙන්ම කරමු. අවශ්‍ය වුණොත් ටියුට් එක මම ඔයගොල්ලන්ට ටියුට් එකක් දුන්නාද නැද්ද? දෙවෙනි ටියුට් එක? නෑ සර්. ඔව් දෙවෙනි ටියුට් එක හදලා තියෙනවා. ඔව් දුන්නේ නැත්තේ ඔයගොල්ලෝ ඒකෙන් සමහරු වැඩ කරනවා සමහරු කරන්නේ නැහැ ඒකයි. නමුත් ටියුට් එක අපි සාකච්ඡා කරනවා. බා දෙකක් තියෙනවා. මොකද්ද බා දෙක? බාහුව එකක් මේ බා අනික මේ බා. එතකොට මේකෙන් එන එක භාගය. මේකෙන් එන්නේ භාගය. භාගය කියන්නේ හරියටම දෙකෙන් පංගුව. මේ බායන්නාවුත් ආයි වෙන බා නැහැ. තියෙන එකම එක භාගයයි. ඒ තමයි මේ භාගය කියන එක. ඒ කියන්නේ දෙකෙන් පංගුව. පේනව නෙවෙයි? භාගය. හැබැයි මේ බායන්නෙන් ආවොත් ඒක භාග කියලා කියනවා. ඒ භාගය යටතට මේ දෙකෙන් එකක් තියෙනවා, පහෙන් එකක් තියෙනවා, අටෙන් තුනක් තියෙනවා, ඊළඟට හයෙන් නම් අපි ගමු 6න් 13ක් තියෙනවා, ඊළඟට 5යි 4න් එකක් තියෙනවා. මේ සියලුම දේ අයිති වෙනවා මේ බායන්නේ යටතට. එතකොට ඔයාලගෙන් මම අහන්නේ අපි ඉගෙන ගන්න ඕනේ එහෙනම් මේ බාද අනිත් බාද. අනිත් දෙවෙනි බා. බා දෙකක් තියෙනවා. ඒ බා දෙකෙන් අපි ඉගෙන ගන්න ඕනේ දෙවෙනි බා ගැන. මොකද දෙවෙනි බා ඉගෙන ගත්තොත් ඒකේ පළවෙනි බාත් තියෙනවා අනිත් සේරමත් තියෙනවා. ඒ නිසා අපේ මාතෘකාව මහ ප්‍රාණ බායන්න එන බාග. ඕන්න මාතෘකාව ලියා ගන්න බාග කියලා. අවශ්‍ය නම් මේ සටහන ලියා ගන්න. මේක 6 වසර. ප්‍රශ්නයක් නැහැ. අකුරයිනේ වෙන. 10 ද 6 කියලා. නැත්නම් 6 ද කියලා හිතලා ලියා ගත්තට කමන්නේ. අපි මුලින් ඉඳලා යන්නේ. ආයි සියල්ල මුලින් ඉඳලා. ඉක්මන් කරන්න. දැන් සමහරවම ඉන්න එහෙම ඉන්නකො ඈ. කලින් පාඩුවෙත් හිටියා. දැනුත් ඉන්න. ඔබ යන්න. ඉවරද? ඔව් සර්. හරි. රයිට්. දැන් අපි භාග වර්ග පිළිබඳව ඊළඟට සාකච්ඡා කරනවා. විවිධ භාග වර්ග තියෙනවා. කවුරු හරි මතක කෙනෙක් කියන්න එක වර්ගයක්. මිශ්‍ර භාග, ඒකක භාග. ඒකක භාග. අපි ඒකක භාග කියන තැනින් පටන් ගමු. අන්න හරි. ඒකක භාග. මොනවද ඒකක භාග කියන්නේ? ලව එකවන භාග. හරි. උදාහරණ විදියට 2න් 1 5න් 1 නේද?
16න් එක වගේ. ලියා ගන්න ඒකක භාග කියලා උදාහරණ 5ක් විතර ලියන්න. ඒකක භාග කියලා ලියලා උදාහරණ 5ක් විතර ලියා ගන්න. ලවයේ එකවන භාග. උන්න ලියා ගන්න. ලවය කියන්නේ උඩ එකවන භාග ඒකක භාග කියලා. ඉක්මනට ලියන්න. හරි නේද ඒකක භාග ළමයි? හරි. හරි. ඊළඟ දෙවෙනි භාගය මොකද්ද? ඔයාලා දන්න? තුල්්‍ය භාග. තුල්්‍ය භාග. ඇහුන්නේ? තුල්්‍ය භාග. තුල්්‍ය භාග කියන්නේ පුතේ භාග වර්ගයක් නෙමෙයි. ඒක මේ ඔක්කොටම පොදුවේ ගන්න පුළුවන් දෙයක්. ඒක පස්සේ කතා කරමු අන්තිමටම වගේ ඈ. මිශ්‍ර භාග. මිශ්‍ර භාග කියලා දෙයක් නැහැ. මිශ්‍ර සංඛ්‍යා තියෙනවා. ඒක ඊළඟට යන්න. විෂම භාග. හරි ඒකට කලින් මේකෙන් පස්සේ එන එක මතක නැද්ද කාටවත්? නියම භාගයව තත්ත්ව හරියටම හරි. ඒවට ඉස්සර කිව්වේ නියම භාග කියලා. නියම භාග දැන් කියන්නේ තත්ත්‍ය භාග කියලා. තට්ට එහෙම නෙමෙයි ඈ. තත්ත්‍ය භාග. සමහර ළමයි කියනවා තට්ට භාග කියලා. තත්ත්‍ය භාග. මේක ඉතින් අපි ආදරෙන් කියන්නේ වෙන නමක්. නියම භාග අකුරු පුංචි වැඩිද දන්නේ තත්ත්‍ය භාග අපි කියන හොරතල් නමක් මොකද්ද? ටොප් භාග. ටොප් භාග. ඔව් ඒකත් හරියට හරි. තව එකක්. මේ හැම භාගයකම උඩ මොකද වෙන්නේ? උඩ කියන්නේ යටේකට වඩා අන්න හරි. ඒ නිසා මේක සමහර ළමයි කියනවා උඩ කුඩා භාග කියලා. උඩ කුඩා භාග. ඒක මේ ඉස්කෝලේ එහෙම කියලා බැනුම් අහන්න එපා. එහෙම භාග කොහෙද බං කියලා අය ඈ. අපි නිකමට කියන්නේ උඩ කුඩා භාග. උඩ කුඩා භාග. හරි. එහෙනම් කියන්න උඩ කුඩා භාග කීපයක්? 7න් 5. 7න් 5. තව 3න් 2. 3න් 2. 5න් 3. හරි. ඒක භාගයකුත් ගමුකෝ. 5න් 3. 14න් 1. කීයද පුතේ කිව්වේ? 5න් 3ද? 8න් 4. 5න් 3. දැන් ලියා ගන්න ඔයාලා තව කීපයක්. මේ ඒකක භාගයකුත් දාගන්න. මේකෙත් උඩ කුඩින් 14න් 1. ඒකක භාග, නියම භාග. එතකොට ඔන්න ඔබ දැනගන්න නියම භාගවල එක වර්ගයක් තමයි ඒකක භාග කියන්නේ. මේ 14න් 1 මෙතෙන්ටනේ ආйти වෙන්නේ. එතකොට මේ සේරම භාග මේක ASCII තියෙනවා. උඩ කුඩයි. එතකොට ඕනෑම ඒකක භාගයක් තත්ත්‍ය භාගයක් බවට පත් වෙනවා. හැබැයි ඕනම තත්ත්‍ය භාගයක් ඒකක භාග වෙන්නේ එහෙම නැහැ. එහෙනම් මේවත් වෙන්නේ නැහැ. ඒකක භාග තත්ත්‍ය භාගයවත් නියම භාග නැත්තම් টොප් භාග නැත්තම් උඩ කුඩා භාග. හරි. තුන්වෙනි වර්ගය. විෂම භාග. ආන්න හොඳයි. හරියට හරි. විෂම භාග. මේකටත් අර නිකන් හොරතල් වචනයක් කිව්වොත් මොකද හොරතල් අදහස? කලින් එකේ උඩ කුඩා වුණා. මේකේ උඩ ලොකු භාග. උඩ ලොකු භාග. අන්න එහෙම මොකක් කරලා උඩ ලොකු භාග. හැබැයි උඩ යට කුඩා යට කුඩා භාග. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේකට හරයයි ලවයයි සමාන වෙන ඒවාත් අයිති වෙනවා. ඒක දාන්න තැනක් නැතුව කොහෙද මේ ගොඩට දාලා. දැන් මට එහෙම ඒව වෙනස් කරන්න බෑ. හරි ඒ නිසා ගැලපෙන්න දාගන්න උඩ කුඩා හෝ සමාන භාග හරි මොකක් හරි එහෙම අදහසකුත් දාගන්න. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලම ලියාගමු ලවය හරය සමාන එකත් වැටෙන්නේ එතකොට විෂම භාග කොට. 5න් 5. 5න් 5. ඔන්න මේක විෂම භාගයක්. දැන් උඩත් යටත් සමාන බව ඇත්ත 5න් 5 කියන්නේ විෂම භාගයක්. 9න් 17. ඔයාලා දැන් කැමති කීපයක් ලියන්න. 5න් 10. 4න් 11. ලියන්න. පහක් විතර ලියලා දාන්න. මේක ලියන්නේ මේ ඔයගලන්ට බැරුව නෙමෙයි. පොඩි කෙනෙක් කවුත් කියා දෙන්නේ නැහැ. ඔළුවේ වැඩ කරන්නේ නැහැ. මේ ටික පටපට ගාලා කියන්න බෑනේ. විල්ලජ්ජති වැඩ නෙමෙයි. දැන් මේ දවස්වල එනවනේ ඥාති එහෙම නේද? කියනවා මේ
අර අක්කට කියලා අහගනින් කිව්වා අයිලව අක්කේ මොනවද මේ භාග කියලා වොන් දන්නේ නැත්තම් ලැජ්ජයිනේ. විෂම භාග. එතකොට හොඳට මතක තියාගන්න හරය සහ ලවය සමාන වෙන භාගයක් දාලා තියෙනවා විෂම භාග කොටට. මම එහෙම නෙවෙයි. ඒක උන්නම් පූර්ණ සංඛ්‍යා කියලා වෙනම තියන්නත් තියුණා කරන්න දෙයක් නෑ දාලා. දැන් වෙනස් කරන්න බෑ. හරි ඊට පස්සේ ඔන්න විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යා අන්න හරි. ඒක මිශ්‍ර භාග කිව්වොත් වැරදි පුතේ. මිශ්‍ර සංඛ්‍යා. ඇයි මිශ්‍ර භාග කිව්වොත් වැරදි කියන්නේ? මිශ්‍ර සංඛ්‍යා. දැන් මේක තියෙනවා පූර්ණ සංඛ්‍යාවක් 5යි 4න් 3යි. පූර්ණ සංඛ්‍යාවක් සමග නියම භාගයක් තියෙන. බලන්න හොඳට. මේක පූර්ණ සංඛ්‍යාවක්. මේක නියම භාගයක්. පැහැදිලිද? මිශ්‍ර සංඛ්‍යාවක කොටස් දෙකක් තියෙනවා. එකක් පූර්ණ සංඛ්‍යාවක්, පූර්ණ සංඛ්‍යාව. නියම භාගය. එතකොට මේ දෙකෙන් ලොකු කවුද ඔයාලා හිතන විදිහට? ওই දෙකෙන් ලොකු කවුද? පහ. ඒ හේතුව මොකද්ද? භාගයකට වඩා සංඛ්‍යාවක් අනිවාර්යෙන් ලොකුයි. ඒ නිසා මෙන්න මේ කෑල්ල තමයි අගට දාලා තියෙන්නේ. මොනවද? දෙකම මිශ්‍රයි. මිශ්‍ර භාගයක් නෙමෙයි. මිශ්‍ර මොකක් කියලාද කියන්නේ? සංඛ්‍යාවක් කියලා. ඒ හේතුව මොකද? මෙයාට ගෞරව කරන්න කියලා තමයි අපි විශ්වාස කරන්නේ. මොකද දාන වෙලාවේ මම බලා හිටියේම නෑ. මම දන්න තරමින් ඒකට වැදගත්ම තියෙන හේතුව තමයි මෙයාට වැඩි හැම වෙලේම මෙයා ලොකුයිනේ. දැන් මෙයා හිතන්නකෝ ඔක ආව කියලා 1.7384න් 8. දැන් මේකේ ඔයා මට කියන්නේ එකද ලොකු මේ 7384න් 8ද ලොකු කියලා? එක එනේ ලොකු ඕක ඕන මොඩේකට තේරෙනවද? එකනේ ලොකු ඕන මොඩේකට තේරෙන. හැබැයි මොඩේ කියයිද දන්නේ එක බම් මේක ලොකුයි. මේක කොහෙද ලොකු නේ? මේක මෙයාට පේන්නේ විතරම් පුංචි දෙයක්. හරියට හිතුවා. හරි. එහෙනම් මෙයා ලොකුයි. ඒ නිසා මේකට කියන්නේ මිශ්‍ර සංඛ්‍යා කියලා. ලියාගන්න උදාහරණ කීපයක් මිශ්‍ර සංඛ්‍යාවල. මිශ්‍ර සංඛ්‍යාවලත් උදාහරණ කීපයක් ලියාගන්න. ඔන්න පස්වෙනිව ගන්න පුළුවන් අර ඔයාලා කියපු එක. ඒකත් දාගමු. ඒක ඉතින් අර ඕනම එකකට ඕවා ලියන්න පුළුවන් හින්දා තමයි ඒක අපි ටිකක් අවසානෙට දාගත්තා. මොකක්ද අර ඔයාලා කියලා පොඩ්ඩක් නවත්තපු එක? තුල්්‍ය භාග. තුල්්‍ය භාග. ඒක 5 කියලා දාන්න නැතුව නිකන් ලියාගමු. තුල්්‍ය භාග. තුල්්‍ය භාග. හයෙන් 4 කියන භාගය මම තෝරගත්තා. මේකේ තුල්්‍ය භාග ගන්න විදිහ මට කියන්න එකක්. 3න් 2. ඔය කොහොමද ගත්තේ? බෙදීම. දෙකෙන් බෙදුවා. උඩත් දෙකෙන් බෙදුවා 12න් 8. යටත් දෙකෙන් බෙදුවා ආව 3න් 2 කියලා. තව එකක් මොකද්ද? 12න් 8 කොහොමද ආවේ? ගුණ කරලා දෙකෙන් ගුණ කරලා එනවා 12න් 8 කියලා. තව එකක් කියන්න. අපි 60න් 40 3න් මට ඇහුන්නේ 60න් 40 10න් ගුණ කරා වැඩි කරා 24න් 16. වැඩි කරා 10න් අන්න ආව 60න් 40 කියලා. නේද? ඔන්න තව කෙනෙක් මේක ගුණ කරනවා කියන්නේ 3න් ගුණ කරනවා 24න් 16. වැඩි කිරීම 3. එතකොට ආවා 12න් 18න් 12. රයිට්. ඔන්න ඔහම ටිකක් ලියාගන්න. ඒතකොට මේ හැම එකක්ම 6න් 4 කියන භාගයට තුල්්‍ය භාගයක් වෙනවා. එතකොට ඒක ආවේ කොහොමද? ලවය සහ හරය කියන දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ බෙදීමෙන්. බෙදීමෙනුත් වෙනවා සමහර ඒවා.
හැබැයි හැම එකක්ම බෙදලා ගන්න බෑ. හැබැයි ඕනම එකක් ගුණ කරලා ගන්න පුළුවන්. ඕනම එකකින් ගුණ කර හැකි. ඕනම එකකින් බෙදන්න බෑ. බෙදන්න පුළුවන් ඒවා විතරයි බෙදන්න පුළුවන්. එහෙනම් මේවට කියනවා කාගේ තුල්්‍ය භාගද? 6න් 4 තුල්්‍ය භාග. එහෙම නැත්නම් මේවට තුල්්‍ය භාග එහෙම කියන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න 18න් 12 තුල්්‍ය භාගයක් කිව්වොත් එහෙනම් පච 18න් 12 ඔය තුල්්‍ය භාගයෙන් 18න් 12 කියන්නේ මොකද්ද? පුළුවන් නම් කියන්න. ඔයාලට තේරෙනවද මම කියපු එක? 12න් 8 තුල්්‍ය භාගයක්ද? ප්‍රශ්නයක් නේද? නෑ. නෑ 12න් 8 මොන භාගයක්ද එහෙනම්? සත්‍ය භාවය. සත්‍ය භාගයක්. බොහොම හොඳයි ලුම්බිනි දුවල කීප දෙනෙක් ඒ ඇතුළු අනිත් අය තරහ වෙන්න එපා. කීප දෙනෙක් බොහොම කල්පනාවෙන් ඉන්න සමහර අය ඔය ඉන්නවා. ඒගොල්ලෝ හිතා ඉන්නේ මේ 6 වසර කියලා. 6 වසරේ මේ ඔය කියලා දෙන්නේ 6 වසරෙන් පටන් ගත්තා. හොඳට තේරුම් ගන්න මේ රවුම් කරලා කියන කිසිම එකක් තුල්්‍ය භාග නෙමෙයි. හැබැයි මෙයාගේ තුල්්‍ය භාග වෙනවා මේ හැම එකක්. ඔන්න කතාව හොඳට තේරුම් ගන්න. මේවා මේ නියම භාග, টොප් භාග, මේ සත්‍ය භාග. මේවා සත්‍ය භාග. උඩ කුඩා භාග මේ හැම එකම හොඳට ඇස්සරලා බලන්න. එහෙනම් කවුරු හරි කිව්වොත් එහෙම 60න් 40 තුල්්‍ය භාගයක් කියලා පචයක්. 60න් 40 කියන්නේ භාගයක්. මොන භාගයක්ද? සත්‍ය භාගයක්. නැත්නම් නියම භාගයක්. හරි එහෙනම් 6න් 4 තුල්්‍ය භාගයක් කියලා 60න් 40 කිව්වොත් හරියට හරි. මම තේරුම් ගන්න. තුල්්‍ය භාග කියපු ගම ඒකයි අපි අර ගොඩට දැම්මේ නැත්තේ. හැබැයි කවුරු හරි කියනවා 3න් 1 ඒකක භාගයක් කියලා. හරිද වැරදිද? හරි. 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 5න් 3 තත්ත්ව භාගයක් කියනවා. හරිද? හරි. හරි. පැහැදිලි නේද එහෙනම්? එහෙනම් අර ඕගොල්ලෝ අර භාග කියන කොටේ පස්වෙනියට තුල්්‍ය භාග දාගන්න බැරියයි කියලා තේරෙනවද දැන්? ඒ හැම එකක්ම තනියම ලිව්වා. මේ කිසි එකක් තනියම ලියන්න බෑ. තේරුණා නේද? මේ කිසි එකක් තනියම ලිව්වොත් තුල්්‍ය භාග වෙන්නේ නැහැ. මෙයාගේ තුල්්‍ය භාග මේ හතර දෙනා. පැහැදිලි රයිට්. සටහන් කරගන්න ඉක්මනට. නේද? එහෙනම් යන් අපි පුංචි අභ්‍යාස නැත්නම් නිබන්ධනයට යන් බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. අපි කතා කරපු ගැටලුව ඔය දීලා තියෙන්නේ. ඒකත් ටියුට් එකේම තියෙන ගැටලුවක් ඔයාලා ලව්ව මම හැදෙව්වේ. ඉතින් භාග යටතේ අපි අර කතා කරපු ටික තියෙන නියම භාග, විෂම භාග, මිශ්‍ර සංඛ්‍යා, ඒකක භාග. හරි ඒ ටික තමයි තියෙන්නේ. ඊළඟට මේ උදාහරණ ඒවා අපි දැන් සාකච්ඡා කරලා ඉවරයි. උදාහරණත් එක්කම ඊළඟට තුල්්‍ය භාග දැන් මේ බලන්න මෙතන ලියලා තියෙන එක හරිද වැරදිද කියලා මෙන්න මේ පේලිය හරිද වැරදිද කියලා බලලා මට කියන්න. මිදසුන අවසානයේ තුල්්‍ය භාග කියන පේලිය හරිද වැරදිද? හරි නේද පුතේ? ඇයි? හරි. කියලා තියෙන්නේ මෙයයි මෙන්න මෙයයි. ඒ කියන්නේ 50න් 30යි 500න් 300යි 25න් 15 යන භාග 5න් 3ෙහි තුල්්‍ය භාග වේ. පැහැදිලි නේද? ඔතන ගොඩක් ළමයි වරද්දනවා භාග වර්ග මොනවද කිව්වහම තුල්්‍ය භාග කියාගෙන යනවා. එතකොට එහෙම જાතියක් නැහැ කියලා හොඳට මතක තියාගන්න. ඒක එන්නේ එක භාගයකට විතරයි. ආරෝහණ පටිපාටිය පිළිබඳ ඒවා දන්නවා කියලා මම හිතනවා. අපි අභ්‍යාසවලදී ඒවා බලමු. පුංචිම තැන ඉඳලා මම ටියුට් එක හැදුවා. අපි කෙලින්ම අභ්‍යාස වලට යමු. ඉක්මනට 1 2 3 කියන අභ්‍යාස 3 කරන්න. 1 2 3 ඉක්මන් කරන්න ඕනේ. වේගෙන් කරන්න උත්තර ලියන්න පටපට ගාලා.
හදලා ඉවර නම් නම කියන්න. සඳලි හොඳයි. සිතුම් හරි. ඉක්මන් කරන්න අනිත් අය. ආවන හොඳයි. ආවන අහන්දි දිම හොඳයි. දෙයුනි තුම්බිනි හොඳයි. රවීනා හරි. ආත්මී හරි. මෙත්මි හොඳයි. ප්‍රදීප හරි. හොඳයි. හොඳයි. හරි අපි උත්තර කතා කරමු. හොඳයි හොඳයි පුතේ. මිශ්‍ර සංඛ්‍යා ලෙස ලියන්න 1 5 2 හරි දාගන්න. 1 7 3 ඍණ 2 9 කීයද? ඍණ 2 9 එක දෙක. ඍණ 2 9 2 මම බෝඩ් එකේ ලියන්න ඕනේ නෑ නේද පුතේ? වෙලා නෑ. යනවා. නෑ සර්. මේකෙත් 2 11න් 3 2 11න් 3 ඍණ 5යි 12න් 5 හරිද බලන්න ඍණ 5යි 12න් 5 ඔක්කොම හරි සර් හරි පහම හරියයි කියන නම දෙයුනි සිතුම් හරි ජම්බිනි හොඳයි. සඳලි හරි හරි ඒ කියන්නේ හොඳයි ඔක්කොම හරි
හරි. එතකොට ඔයගොල්ලෝ 6 වසර කාට බැරිලා ළමයින්ගේ වුණා? වැඩක් කරලා තින්නේ. හොඳයි බොහොම හොඳයි ඈ. 6 වසර ළමයින්ගේ වැඩ කරලා තිනවා සන්තෝසයි. මිශ්‍ර සංඛ්‍යාව විෂම භාග ලෙස ලියන්න. 4 වරක් 2 8යි 3යි 11යි. 4න් 11යි. 4න් 11යි. කියන්න ඊළඟ ටිකෙත් උත්තර. ඍණ 6න් ඍණ නැත්නම් ඍණ 6න් 31යි. 31යි. ඊළඟ 45යි නේද? 8න් 45යි. 35යි. ඔව් ඍණ 10න් 73යි. ඒතකොට ඍණ ලකුණ මැද තිබුණාම ඇති ඈ. උඩට යටද ඒව අදාළ නැහැ. ඍණ ලකුණ මැද තියෙන්න අරින්න ඔය තියෙන තැනම. 10න් 73යි. 24යි නේද? 23යි. සර් 8න් 45 නෙමෙයි නේද? 8 වරක් 42යි 5යි 8න් 39යි නේද? මම 45 කියලාද කිව්වේ? 37යි නෙමෙයි සර්. 8 වරක් 4 32යි 37යි නේද? 7යි ඈ 8න් 37යි. හරි සර්. 8න් 37යි. මෙතන 10න් 73යි ඍණ. මෙතන 3න් 23යි නේද? හරි නේද ඒක? ඔව් ඔව්. හිස්තැන් පුරවා තුල්‍ය භාග ලෙස ලියන්න. එතකොට මොකද්ද මේ හිස්තැනට එන්නේ? 3. 3. මොකද උඩ වැඩි කරා නම් 3න් අනිවාර්යයෙන්ම යට වැඩි කරන්නත් ඕනේ. 3න් තුල්‍ය භාග ලෙස ලියන්න. එතකොට මොකක්ද එන්නේ? 21න් 21න් 9. 21න් 9 හරියට හරි. මෙතෙන්ට උඩට එන්නේ 7. උත්තරය 63න් 49. 3න් 49. 63න් 49 හරි. උඩට එන්නේ 800. 100. එතකොට උත්තරය 800. 1380. හරි. හතර පහ ඉක්මනට හදන්න. තවම 10 වසරට එහෙම ආවේ නැහැ. මේ පුංචි පන්ති වල ඒවා කරමින් යන්නේ. මොකද මුල හදාගන්න එපා අපි. හැම පාඩමම එහෙමයි. පුළුවන් හැම එකම. හැබැයි දැන් වර්ගමූලෙත් ඒත් ඔයාලට මතක ඇති අපි පොඩි තැන ඉඳන් ගියා. අර දෙක දෙක සෙට් කර එක එක ගණු වෙන එක 7 වසර 8 වසර එතනින් පටන් ගත්තා අපි. ඉවරද ළමයි? දැන් නම් වෙලාව ඇතිනේ. පස්වෙනි ගැටලුවට චුට්ටක් වෙලාව යයි ඔයගලන්ට සුළු කරගන්න. කලබල නැතුව ඉවසීමෙන් හදන්න ඕනේ.
කලන හොඳයි කලන ඉවරයි බොහොම හොඳයි. කලන නේද කිව්වේ? ඔව් සර් හරි හරි. මට මම අහගම මේ දැක්කේ නැහැ මම අනිත් පැත්ත හැරලා හිටියේ. දැන් චෙක් කරගන්න හදපුවා කලබලයට එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා නැවත හදලා ඉවර වෙච්ච දරුවෝ බලා ගන්න. අනිවාර්යෙන් මේ ඔය පස්වෙනි එකේ වගේ ගැටලුවකදී ලියපු එක නැවත චෙක් කරගන්න ප්‍රශ්න පත්‍රයේ. ඒක හරිම වැදගත්. මොකද නැත්තම් වෙන ගානක් ලියාගෙන වෙන එකක් හදලා අපි මහන්සි වෙලා ලකුණුත් නැහැ අන්තිමට. ජනුදි හොඳයි. හරි පවනත් ඉවරයි. පවනගේ මයික් එකේ සද්දෙ මදිනේ මයික් එකෙන් මොකද? ඈතින් ඉන්න කතා කරන්නේ. හොඳට සුළු කරලා පොරොන්දු අයට ඔය පස්වෙනි ගැටලුවේ හැම තැනම පේනවා කපනකොටනේ. ඔය පේන්නේ හොඳට සුළු කරලා හුරු අයට. අනිත් අයට හිතා ගන්න බෑ.
හරි වෙලාව ඇති අපි 4 වෙනි ගාන සාකච්ඡා කරමු. සඳලි ඉවරයි. කියන්න පුතේ 4 පළවෙනි එකට 7න් බෙදෙනවා 10න් 7 දා කියන්න බලන්න. ඔව් 10න් 7යි. මේක 11න් බෙදෙනවා 5න් 3යි නේද? ඔව් ඔය ගණන් ටික දෙන්නේ වෙන මොකටවත් නෙමෙයි මේ පල්ලෙහායි වට උදව් කරගන්නත් එක්ක. ඊළඟ එක 12න් බෙදෙනවද නැද්ද? බෙදෙනවා බෙදෙනවා. එහෙනම් 10න් 7 10න් 7යි. ඊළඟ 4න් 3යි 3යි. ඊළඟ 3ෙන් 2යි 3න් 2යි. හරි නේද? කොහොමද 3න් 2 ආවේ කීයෙන්ද බෙදුනේ? 44න්. රයිට්. අපි යනවා මෙතෙන්ට. පස්වෙනි ගැටලුවේ කොටස් 4ක් තියෙනවා. කියන්න බලන්න පළවෙනි කොටසට ආපු උත්තරේ. 33න් 10යි 33න් 10යි. 33ෙන් 5 33න් 5. 33න් 10ය. බලමු අපි. කලබල වෙන්න දෙයක් නැහැ. අපි බෙදමු නේද? කොහොමද බෙදන්නේ? ඔයාලා කියන්න මම ඉස්සෙල්ලාම මේක කපන්න ඕනේ කොයිකද? 33යි 22යි 11න් එහෙනම් කරමු. මේක 11න් බෙදුවා 3යි, මෙයා බෙදුවා 2යි. ඊළඟට 2යි 20යි 2යි 20යි 10යි 55යි 15යි 5න් 3යි 11යි හරි 27 3. 3යි 27යි හරි 9යි 9යි 3යි 1යි 3යි 33න් 10යි ද ඔව් සර්. 33න් 10යි 33න් 10යි එන්නේ උත්තරේ. කාගේද හරි ගියේ ඒකට කියන්න නම කියාගෙන යන්න පටපට ගාලා. දිම අහන්දි ලුම්බිනි පැයුනි ආත්මි. හරි රයිට්. අපි යනවා දෙවෙනි ගැටලුවට. කපන ඒවා ගොඩක් මට පේනවා. ඉතින් ඔයාලා කියන විදිහට මම කරන්නේ. කවුද මම කරන්න ඕනේ? කියන්නේ ඔයාලගේ විදිහන්නේ ඔයාලා කියන්නේ. කියන්න. 25යි 55යි. 25යි 55යි 5යි 11යි. හරි 77යි 11යි 1යි 7යි. හරි 7යි 21යි හරි 81යි 54යි. 81යි 54යි. කීයෙන්ද බෙදෙන්නේ? 9 9. 27නුත් බෙදෙනවා මට නම්. ඉතින් ඔයාලා කියන්නේ නැති ඉන්න තමයි ප්‍රශ්නේ. ඉතින් කියන්නකෝ ඔයාලා කියන ඕන එකකින් බෙදන්න. 27න් 27 ඒවා මං කිව්වට පස්සෙත් දන්නේ නැහැ. 3යි මෙතන 2යි. දැන් ඊළඟට 3ට 3ක් කැපෙනවා මේ. උත්තරේ 5න් 2 දාවේ. උඩ 2ද 3ද ඉතුරු වෙන්නේ උඩ 2නේ. 54 කැපුවම 54ට 27 ඒවා 2යි. 81ට 27 ඒවා 3යි. ඔයාලට ආව උත්තර මොකද්ද? විසි පහෙන් 21යි. දැන් මට පේන කාටවත් හරි උත්තරය ඇවිල්ලා නැහැ වගේ නේද? ඉතින් හදන්න වෙයි. 77න් 54යි. 81න් 55යි. විසිහතේවා 2යි 27ඒවා 3යි. ඔබ තේරුණාද බලන්න? ඔව්
හරිනේ. හරි සර්. ඒකට අපි 11න් බෙදමු මේක 5ක් එනවා. මේක 11න් බෙදුවාම 7ක් එනවා. මෙතන 4ක් 3 ඔයාලට පේනවද මේ? පේනවද? ඔව්. 4ක් 3 21යිනේ. හොඳට බලන්න මම කරන දේ. එතකොට මේ 21 එක මේ 21 කෙලින්ම කපලා දානවා. ඊළඟට 5 ඒවා 1යි 5 ඒවා 5යි උත්තරේ 5න් 2යි. කොහොම හැදුවත් දැන් මං හදපු එක නෙමෙයි ඔයාලගේ ක්‍රමයට හදන්න. උත්තරේ එන්නේ 5න් 2යි. පැහැදිලි නෑ සර් පොඩ්ඩක් ආයේ එක්ක පෙන්නනවද? ඒ පැහැදිලි නෑ කියන්නේ ඔයාලා දැන් මම කියා දෙද්දි මොකද කරන්නේ? ඔයාලා ඔයාලගේ ගාන දිහා බලා ඉන්නවා. එහෙම බලා ඉඳලා බෑ මේක ඉගෙන ගන්න. මම කියා දෙද්දි මං හදන එක දිහායි බලා ඉන්න ඕන. 77න් 54 මේ තුන්වෙනි පාර ඔන්න බලා ගන්න. 81න් 55 මට ගානක් අමතක වෙනවා නැත්නම් 81න් 55යි. ඔයාලා හදපු එක වහන්නකො. එතකොට තේරෙයි. ඔයාලා හදන්න දැන් කරන්න හදන්නේ ඔක අපි දන්න ඕනේ ළමයින්ට තමන් එක හරියවන්නමයි හදන්නේ. හරියවන්න හදන්නේ. ඒ නිසා කරන්නේ ඔයාලා එකයි එහෙම බෑ. බලා ඉන්න ඕනේ හදන එක දිහා. හරි. දැන් ඔයාලා හදපු එක වහලා තියලා මෙහෙ බලන්න. ඊට පස්සේ ඔයාලා ක්‍රමයට හදන්න. උත්තරේ දන්නවනේ. right මෙහෙ බලන්න. අපි දැන් වෙනස් විදියකට යමු. වෙනස් විදිය මොකක්ද ඉතින්? කියන්න ඔබ 55 25 5න් මේ එයා කියන්නේ එයාගේ ක්‍රමය. දැන් අනිත් අය කවුරුත් කියන්නේ නෑනේ. ඉතින් මම ඒ ක්‍රමයට හදනවා. ඔන්න හරි. දැන් තේරුණාද වැරද්දක් නෑ නේද? 1යි 27න්. ඇහුදේ? 54 81යි 27න්. 54ට 27 ඒවා 2යි. හරිනේ. මෙතෙන්ට 3යි. හරි. ඊට පස්සේ 77යි 11යි 11 ඒවා 1යි 11 ඒවා 7යි. 7යි 21 7යි 21යි 4 3යි. ඔව් මේ 4 3 පෙනෙද්දී අය එක විතර කපන්නේ නැත්තේ. මේ 4 3 21යි 21ම ඉවරයි. එහෙමනේ. දැන් උඩ 2යි යට 5යි. ආයිසරයක් 5න් 2යි. දැනුත් තේරෙන්නේ නැහැ ඔයාලා මගේ එක බලන්නේ නැතුව ඔයාලගේ එක බලා හිටින්න. අපි එකතු වෙලානේ මගේ මේක හැදුවේ. එතකොට ඒකට සම්බන්ධ වුණා නම් තේරෙනවා. දැන් හාමුදුරුවෝ බණ කියනවා. බණ කියලා ඒ පදයක් අල්ලගෙන අපි අපේ දෙයක් ගැන හිතේ ඉන්නවා. එතකොට ඉතුරු ටික ඇහෙනවද අපිට? පැහැදිලි නේද? හරි ඔන්න දැන් තුන්වෙනි ගාන මොකක් වෙයිද දන්නේ. කියන්න උත්තර ටික බලන්න. ආපු උත්තර ටික කියන්නේ කීපයක් ඇවිල්ලාද උත්තර? එක්ක එකක් කරේ නැත්නම් ඔක්කොම වැරදි. 10න් 3 10න් 3 වෙනස් උත්තර තියෙද? 10න් 3ට වඩා වෙනස් උත්තර තියෙද? බලමු එහෙනම්. මෙන්න 21 ඒවා 1යි 21 ඒවා 3යි. බලන්න තේරුණාද කියලා. ඔක තේරෙන්නේ මං හදන එක බලා ඉන්න. 21 හරි බලමු අපි ඈ. හරි 8න් බෙදෙනවා 8 වරක් 4යි 8 වරක් 5යි. 5න් බෙදෙනවා 1යි මෙන්න මෙතෙන්ට 5යි. 3න් බෙදෙනවා 1යි මෙන්න මෙතෙන්ට 6යි. 2න් බෙදෙනවා 3යි මෙතෙන්ට 2යි. උත්තරේ 10න් 3 හරි. 10න් 3 හරි. හතරවෙනි ගැටලුව. කියන්නකෝ ඒකෙත් උත්තර. මේවා 7 වසර ඈ. ඔයාලා ඔය දැන් මගෙන් ගානක් නැවත නැවත අහගත්තේ තේරුම් ගන්න මේවා 7 වසර කියලා. සැකනම් අච්චුත් බලන්න. දැන් මට කියන්නකෝ පස්වෙනි ගානේ වලට ආපු උත්තරේ මොකක්ද කියලා.
පනස් දෙකෙන් 13. 52න් 13. සරල වෙන්නේ නැහැ කියලාද හිතන්නේ තාම? වෙනස් උත්තර තියෙනවා නම් කියන්න. 26න් 1. 26න් 1. අන්නේ වගේ වෙනස් උත්තර කියන්නේ. ඈ 22 22න් එක 22න් 1. එක්ක ඔක්කොම වැරදි නැත්නම් එකක් හරි එච්චරයි. තව උත්තර තියෙනවා නම් කියන්න. පස්සේ බොරුවට ආව කියන්න එපා. ආවනම් කියන්න එපා. ලොකුම පරාජය තමයි තමන්ට ආපු උත්තරේ කියන්නේ නැති එක. සැක කරන එක. ඉතින් එතකොට තමන් තුල මේක පරාදයි. තමන්ටම 4න් 1. 4න් 1 බලමු. ඒ 4න් 1 කියපු දුවටමද අර අනිත් කලින් වෙන උත්තරයකුත් ආවේ? ඔව්. හරි. ඒවා සුළු කරගන්න ඕනේ 52න් 14. තව වෙනස් උත්තර තියද? දැන් 8යි 10ට ළඟයි. එහෙනම් හදමු. පේනවනේ මම මෙතනම සුළු කරන්නම්. ඉතින් දැන් මම ඔයාලා කියන එක අහන්නේ නැහැ. මම මට ඕන විදිහට කරන්න. කමක් නැහැ. මට ක්‍රම ගොඩාක් පේනවා. ඔයාලා කියන්නකෝ. ඔයාලා කියන විදිහට හදන්න. 64යි 48. 64යි 48යි කීයෙන්ද බෙදුවේ? 12න්. නෑ. 16න්. ද බෙදුවේ කීයෙන්ද? 64යි 48යි 16න් බෙදුවේ හැකි. මෙතෙන්ට 16ව 4යි මෙතෙන්ට 16ව 3යි. තව එකක් කියන්නකෝ. මට ඕන එකක් කපන්න කොටන්න පුළුවන්. ඒකයි මම මේ ඔයාලගෙන්ම අහන්නේ. 25යි 65යි. 25යි 5යි. මේක 5යි. මෙයාට 1යි 13යි. 105යි 5යි. 105යි 5යි. කමන්නේ එකක් ගමු. 5 වරක් 1යි 5 වරක් 21යි. 63යි 36යි. කීයෙන්ද බෙදුවේ? 9. ඇයි වෙන්නේ නැද්ද? 21යි 63යි නිකම්ම බෙදෙනව නේද? මේ 21 ඒවා 1යි 21 ඒවා 3යි. දන්නේ මට පේන්නේ ඈ මේ බලන්නකෝ. 13 වරක් 4 කීයද? 52යි. 52යි. ෂුවර්ද? 52 52න්. ඒක තමයි මේ අහන්නේ. 52 52කින් ගැපුවා යට දැන් 36යි තියෙන්නේ. 3 වරක් 3 කීයද? 9යි. 9යි. මෙතෙන් එතකොට 4යි. උත්තරේ 4යි. උත්තර දඟලන්න දෙයක් නැහැ. ඉතින් අර ඔයාලා කියපු ක්‍රම වලට ගිහිල්ලා තමයි පොඩ්ඩක් වෙලාව ගියේ. නැත්තම් හදන්න දෙයක් නැහැ. බොහොම සරලයි. දැන් මේක දිහා බලුවට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඔයාට නෙමෙයි ඔයා හදපු එක මට තේරෙන්නේ නැහැ. ඒක තමයි හැටි. මොකද තව කෙනෙක් හදන එක බලා ඉන්න එක වෙනයි. ඒකයි අපේ එකයි මෙහෙම සංසන්දනය කරන්න කිව්වොත් තේරෙන්නේ නැහැ. එයා එක විදියක් අපි තව විදියක්. ඒකයි කියන්නේ. ඒ නිසා දැන් ඉස්කෝලේදී ඔයාලා ඉගෙන ගනිද්දී උනත් ගුරුවරයා ගැටලුවක් කියා දෙද්දී විශේෂයෙන් ගණිතයේ ඔබට කරන්න තියෙන්නේ ඔබේ ඒවා සියල්ල වහලා දාලා ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න උත්තරේ ආපු විදිය තේරුම් ගත්තා. ඊට පස්සේ තමන් උත්තරේ දන්නවා. තමන්ගේ ගැටලුව තමන්ගේ ක්‍රමයට ඕනනම් පස්සේ හදා ගන්න. නැත්නම් ඒ ක්‍රමේ ලියා ගන්න. එහෙම නැතුව තෙන්ට එනකන් හරි ඊළඟ කොහොමද එයාට වැරදුනේ? මට වැරදුනාද එයාට වැරදුනාද? ඒක හරියන්නේ නැහැ. එතනින් එහාට ගමන ඉවරයි. ඒකට කියන්නේ මොකද්ද? ඉගෙනීමට ඉගෙනීම කියලා. ඒ කියන්නේ ඉගෙන ගන්නත් ඉගෙනගෙන තියෙන්න ඕනේ.
කුඩා පොදු ගුණාකාරය වැදගත් වෙන්නේ ඇයි මේ භාගවලදී? කවුරු හරි කියන්න බලන්න. කුඩා පොදු ගුණාකාරය කියන එක ඕන වෙන්නේ මොකටද? 7 වසරේදී කියලා දෙන්නේ නිකන්ද ඕක කියලා දෙන්නේ. අර මොනවා හරි පාඩම් ටිකක් ළමයින්ට දාන්න ඕන හින්දාද කුඩා පොදු ගුණාකාරය කියන පාඩම 7 දී දාලා තියෙන්නේ. මොකද ඔයාලගේ අදහස? අනිත් ළමයි නම් කෑකෝ ගහලා වැඩ ඈ. ඕගොල්ලෝ නිකන් මොකද ඔයාලා වැඩ ඕනේ තොටෝනේ කියව අපිට ප්‍රශ්නයක් නෑ. ඔව් කියන එක තමයි. එහෙම බෑ. ඔයාලත් දැන් මෙතන ඉන්නේ නැත් 9 වසරේදී ඕම නෙවෙයි එන සද්දෙට වැඩ කරා. පොඩ්ඩක් දාන්න සද්දය. බලන්න මෙන්න මේක 3න් 2 ඍණ 4න් 1 කොහොමද හදන්නේ? 6 වසර පොදු ගුණාකාරයක් අරගෙන ඒකට පොදු හරය කියලා නේද කියන්නේ? ඔව් පොදු හරයක් අරගෙන පොදු හරය කොහොමද ගන්නෙ? දෙකෙන් ගුණ කරලා කවුද? 3යි 4. 3යි 4යි මේ තියෙන ගුණ 3යි 4යි ගුණ කරලා ගන්නවා. එකම සංඛ්‍යාවකින් ගුණ කරනවා. ඒ තුල්්‍ය භාග හරය එකම සංඛ්‍යාවකින් හරි පුතේ ඒ තුල්්‍ය භාග ක්‍රමයට යන්නේ මේකේ හරය හොයාගෙන එකම සංඛ්‍යාවකින් ගුණ කරන්න යන්නේ අපි ඊට කලින් එකක් මේ යන්නේ 3 නෑ 3 ඔව් 3 7 ගුණ කරලා 4 3ෙන් 12 ඔයාලා හරය ඔව් ඔව් හරි දැන් හරි. 12 හොයාගත්තට පස්සේනේ මෙයා 4න් 4න් මෙයා 3න් 3න් වැඩි කරන්නේ නේද? එතකොට එතෙන්ට යන්න කලින් මහන්නේ 3යි 4යි හරය වෙනුවට ඔබ හොයාගන්නවා කීයයි කියලාද හරය? 12යි 12යි. 12යි කියලා. හරි මං අහන්නේ ඇයි මේ දෙක ගුණ කරලා මේක ගන්න එහෙමද නැත්නම් වෙන ක්‍රමයක් තියෙද? මේක හරිද කියලා අහන්න. හරි. හරි හරි. නෑ ඈ? නෑ. නැත්නම් මොකද්ද හරි? තර්ක කරන්න එහෙම ඔයා නෑ කිව්වනම් ඒකට හේතු කියන්නේ කාගේවත් ඒව වැඩක් නෑ. ඔයා හේතුවක් උඩනේ නෑ කිව්වේ. මේක වැරදි නෑ නේද? නේද? දැන් මෙහෙම භාග දෙකක් ආවම 3යි 4යි ගුණ කරලා ඒක තමයි හරය. එහෙමනේ දැන් මේ කියලා තියෙන්නේ. ඉතින් මේක වැරදිද? නෑ වැරදි වෙනම් වැරදි නම් මොකද්ද වැරද්ද? හරි වැරදි හරි සර්. වැරදි. මේක හරි සර් හරි වද්දා තොර ඕනේ ගන්නේ. අම්ම ගෙඩියක්වත් දැන් හරි මේක මෙතෙන්දි හරි වුණාට මේක නෙවෙයි ක්‍රමේ මම පෙන්නන්නම් අර දුවලා කිව්වා හරි ඔන්න මේක මෙහෙම ආවනම් 8න් 5 ඍණ 2න් 1 කියලා ආවනම් අපි මේක එහෙනම් මේ සිස්ටම් එකේ විදිහට අපි ගන්න ඕනේ 8 වරක් 2 16යි කියලා. නමුත් ඔයාලා මේ දෙන්නගේ පොදු හරය විදිහට ගන්නේ 16ද අවංකවම කියන්නේ. 8 අන්න හරි. එහෙනම් ඒ සිද්ධාන්තයට අනුව මේක වැරදි. එහෙනම් මේ පොදු හරය හොයාගන්න ඕනේ. මේකේ 8 කියලා හොයාගන්න ඕනේ. මේකේ 12 කියලා තමයි ඉන්න ඕනේ. ඕක හොයාගන්න තියෙන අනිත් ක්‍රමය මොකක්ද එහෙනම්? කුඩා පොදු නේ තමයි මේ ආවේ. පැහැදිලිද? එහෙනම් කුඩා පොදු ගුණාකාරය කියලා එකක් උගන්වන්නේ විශේෂයෙන් භාගවල පොදු හරය ගන්න. ඒ පොදු හරය ගනිද්දි දැන් බැරි වෙලාවත් මෙහෙම තිබුණා නම් දැන් හිතන්නකෝ 8න්මයි ඉන්නේ මොනව කරන්නේ? ඉතින් 8න් 5යි. ඒකමයි ලියවිලා තියෙන්නේ. ඉතින් මැරෙන්නේ. මෙතන ආව කියලා හිතන්නකෝ 4න් 3 කියලා. නැත්නම් 4න් 1 කියලා නේ. එතකොට 8 වරක් 4 32
අරගෙන නිකන් දඟලන්න ඕනේ නැහැ ඊට මෙහා. මේ දෙකේ මොකක්ද දෙන්නේ? පොදු හරේ. 8 32 වැරදිද? හරි. 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 නමුත් මොකක්ද ඒකේ තියෙන ගැටලුව? ඒක විශේෂ. අන්න හරි. සුළු කිරීම අමාරු වෙනවනේ. දැන් 32 අරගෙන 8 වැඩි කරන්න ඕනේ 4න් 4න් මේ දෙක නේද? මෙයා වැඩි කරන්න ඕනේ 8න් 8න්. පෙරාගෙන දඟලන්න වෙන මොනවද? අපි දැන් ඩාඩි. ඒ නිසා කුඩා පොදු ගුණාකාරය හරිම වැදගත් වෙනවා. එහෙනම් දැන් ඉතින් කියන්න කුඩා පොදු ගුණාකාරය හොයන්නේ කොහොමද කියලා. දැන් ඔය මම ඔහොම කිව්වට සමහර දරුවන්ට තාම අවුල් නිකන් 8යි 4යි આવුත් 8 තමයි ගන්න. ඉතින් ඒ වුණාට ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. ඒක මෙහෙමයි ගන්න බලන්නකො. 8 සහ 4 කියන සංඛ්‍යා දෙකම බෙදනවා එකම ප්‍රථමක සංඛ්‍යාවලින් නේද? 2 3 5 7 වගේ බෙදෙනකම් බෙදනවා. එතකොට මේක දෙකෙන් බෙදුනාම 4යි මෙතෙන්ට 2යි. ආයි දෙකෙන් බෙදුනාම 2යි 1යි. සමහර අය ආයි බෙදන ඕන්නේ. දෙවරක් 2 4යි 4 වරක් 2 8යි. 8 වරක් 1 8මයි. සමහර අය ඉතින් ආයි බෙදනවනේ 1යි 1යි කියලා එනවා. බෙදෙන්නේ නැති එක එහෙම දානවා. එහෙනම් 8 එනවා. ඊළඟට 3යි 4යි තිබුණාම දෙකෙන් බෙදෙනවා. බෙදෙන්නේ නැති එක එහෙමම දානවා. 4 දෙකෙන් බෙදුනහම 2යි. දැන්ටම උත්තරේ ඇවිල්ලා තියෙන්නේ. උතරින් එහාට හදන්න දෙන්නේ නැහැ. දෙවරක් 3 6යි, 6 වරක් 2 12යි. සමහර වෙලාවට ටීචර්ලා කෑ ගහනවා එක එනකම් බෙදපන් කියලා. හා. එහෙනම් ආයි දෙකෙන් බෙදෙනවා 3යි 1යි. ආයි 3ෙන් බෙදෙනවා 1යි 1යි. ආවනේ අන්ත නැති. එහෙනම් දෙවරක් 2 4යි, 4 වරක් 3 12යි. ඕක තමයි ඇත්ත කතාව. නේ? ඉතින් ඒ අතරේ කෙනෙක් අහන්න ඉඩ තියෙනවා. ඉතින් මේක 4ෙන් බෙදුවොත් වැරදිද කියලා. ඒ අතර ඉන්නවනේ අපි වගේ ගල් මූසලියෝ. උන්ට බෙදන්න බෑ ගණන් කියන්නේ. උන් අහනවා ටීචර් මේක 4ෙන් බෙදුවොත් වැරදිද? මොකද කියන්නේ ඔයගොල්ලෝ? වැරදි. වැරදි නෑ. හරි ගොඩක් එතකොට පළලට බෙදන්න. බලමු 4ෙන් බෙදුවා 2යි 1යි. වැරදි. හරි. වැඩි කරන්නේ. හරි. වැඩි කරලා කියන්නේ. 2 8යි. ඉතින් හරිනේ. ඉතින් පුතේ මේ 4ෙන් තමයි මේ බෙදලා තියෙන්නේ. දැන් ටීචර් කියනවා නම් මේක 4ෙන් බෙදුවොත් වැරදි කියලා ඔයාලට අහන්න තියෙන්නේ. එහෙනම් ටීචර් කියන්නේ දෙකෙන් දෙපාරක් බෙදුවම හරිද? හරි. ඒ 4 නෙමෙයිද? ඉතින් ඕවා කතන්දර නේ. දැන් මෙහෙම ආව කියන්නකො. 24යි 36යි ආවා. දැන් මේක 2 නෙවෙයි 3 නෙවෙයි දඟලන්න එපා. අපේ එකෙකුට තේරෙනවා යකෝ 12න් බෙදලා මම බෙදුවා. 2යි 3යි. හරිනේ. ඕක කියනවා මේ දෙකේ කුඩා පොදු ගුණාකාරය 12 වරක් 2 24යි 24 වරක් 3 72යි කියලා. නේ? 12 වරක් 2 24යි 24 වරක් 3 72යි. කියනවා. දැන් ඌට ගහනවා ගල්. මරනවා. දැන් මොකද කරන්නේ? ඌට කොහොම බෑ. හරි මේ බෙදනවා. කොහොමද? 24 30යි බෙදනවා. දෙකෙන් කීයද? 12යි. 18යි. බෙදනවා දෙකෙන් 6යි. 9යි. ආයි දෙකෙන් 3යි 9යි. ආයි 3යි. 1යි 3යි. ආයි 3යි. 1යි 1යි. දැන් වැඩි කරනවා. දෙවරක් 2 4යි. 4 වරක් 2 8යි. 8 වරක් 3 24යි. 24 වරක් 3 72යි. අරක වැරදිලු. මේක හරිලු. ඇයි? මේ පොඩි ළමයින්ට ගියා දෙන ක්‍රමයක් මේක. පොඩි උවන්ට පුළුවන් එකපාර 12න් බෙදන්න. ඉතින් ඕකට රණ්ඩු වෙන්න යන්න එපා. හරිද? මේවා හරියට හරි. සැකනම් ආන්න මේ. එතකොට දෙවරක් 2 4 නෙමෙයිද? ඉවරගේ දෙවරක් 2 4යි. එතකොට ඒක වැඩක් නැහැ නේ. තෝ මං කිව්ව විදිහට හදපිය. එහෙමයි කියන්නේ. එතකොට කලබල කරන්න එපා. ඉවසීමෙන් හදන්න. එහෙනම් තේරුම් ගන්න මෙහෙම තැන් තියෙනවා. ඒක ඔයගොල්ලෝ හිතන්න. බුද්ධිය තියෙනවනේ. රයිට්. එහෙනම් කුඩා පොදු ගුණාකාරය අතිශයින් වැදගත්. ඒකෙන් සුළු කිරීමේ හැකියාව ගොඩක් නැත්තම් සුළු කිරීමේ මහන්සිය හැකියාවට වඩා මහන්සිය අඩු වෙනවා, හැකියාව වර්ධනය වෙනවා. රයිට්. අපි යන් ගෙදරනේ. ඇතිනේ පුතේ අද. බඩත් දිනේ. මන්නම් කෑවා. හරි. දැන් ඔන්න තියෙනවා 6 9 18 2 3 5 11 4 6 8 16. ඉතින් දැන් ඔයාලගේ ඔළුවේ වැඩ කරනවා. කුඩා පොදු ගුණාකාරය කිව්වහම අර රාමුවට කොටු වෙලා ඉන්න එපා දැන් ඈ. තේරෙනවද මං කියන එක? අර පුංචි කාලේ දාපු 2න් 3න් ඒ රාමුවෙම ඉන්න එපා. ඒක කියා දුන්නේ ඉතින් මොකක් හරි හේතුවක් උඩ එච්චරයි. ඒවෙන් පණින්න නේද? නැත්තම් හැමදාම එක තැන තමයි ඕගොල්ලෝ.
හිතන්න හිතලා බලන්න මේක හරි නම් හරි ඉච්චරයි. හැබැයි ඉතින් ටීචර් එපා ගියොත් එපා ඈ. රයිට් කුඩාපද ගුණාකාර මේවා හොයාගන්න පුළුවන් නේද? එහෙනම් පුතේ මෙහෙම කරමු දැන් 8:00ටත් ළඟයි. ඊළඟට මේ මම ටියුට් එක දාන්නම් ඈ. අද නේ හෙට උදේ වෙද්දි මේ ටියුට් එක දාන්නම්. එතකොට ඔයාලට තියෙන්නේ මේ ඉතුරු ගණන් ටික උත්සාහ කර. එහෙමද නැත්නම් මොකද කියන්නේ? ඔයාලා හදලා තිබුණා නම් මට සාකච්ඡා කරන්න ලේසි. පොඩ්ඩයි තියෙන්නේ ඔච්චරයි ඔය. භාග පාඩම ඉවරයි එතකොට. එහෙම කරමු නේද? ආ සර්. පොඩි ගණන් ටිකක් තියෙන දැන් පැය කමාරකට ළඟයි අපේ පන්තිය. එතකොට ඔන්න ඔතන දන්නේ තියෙන්නේ. කුඩාපද ගුණාකාර ටික හොයලා ආරෝහණ පටිපාටියට ලියලා අවරෝහණ ආරෝහණ මේ ටික ලියාගෙන ඊට පස්සේ සරල මට්ටමේ ගණන් ටිකක් තියෙන. ඊට පස්සේ දැන් අච්චුපොත හම්බෙලා මේ ටික මතක තියාගන්න. වරහන් මේක මොනද හල් නයන්නේ අල් එහෙම නෙමෙයි හල්. හොඳට මතක තියාගන්න. අල් ඉන්නේ කොහෙද දන්නවනේ නේද? දැන් අම්මා කියන්නේ කොහොමද? අයන්න අයන්න අල් එහෙමද? ආව් එහෙනම් තායන්න තල්ලෙන්න ඕන. අයන්න අල්මයන්න මයන්න අම්මා නම් තායන්න තල් තයන්න තායන්න තාත්තා. අයන්න අල්ලන් තායන්න තල් වෙන්නේ මේ. ඔව් අල් ඉන්නේ කොහෙද? අර කෑ ගහන්නේ ලා කියලා. හරි එහෙනම් අල් නෙමෙයි මේ අකුරු මොනවද හොඳට මතක තියාගන්න. හල් අකුරු. හල් ඈ. ඕවා මේ ඔයාලා කිව්වත් කමන්නේ නැහැ මේ ගුරුවරුත් කියනවානේ. දැන් එතෙන්ද කියන්නේ අල් කිරීම නේද? ඒතර ඔයාලා කියනවා නෑ. නෑ. කන පටේල් අච්චිගේ රෙද්ද කියලා නේද? ඒ ටීචර් එහෙමයි අල්. ඔයාලා කියන්නේ නෑ අල් නෑ. ගා ඉතින් ඔය පොඩි දේවල් රන් වෙන්න යන්න එපා. හරි එහෙනම් ඒ කොටස් ටික මම දැන් මේ දැන් රෑ වෙලා හින්දා පුළුවන් වුණොත් දාන්නම් ගෲප් එකට ටියුට් එක නැත්නම් හෙට උදේ අනිවාර්යෙන් දානවා. රයිට් එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු. එතකොට නිබන්ධනයේ කොටස් ටික හදලා තියන්න. අච්චුපොතේ තියෙන ගැටලුත් පුළුවන් හැම එකක්ම කරන්න පොත් බොහෝ දුරට හම්බෙලා ඇත්තේ නේද? එතකොට අපිට පුළුවන් ඒකේ අමාරුතෙන් කතා කරලා මේ පාඩම එච්චර ලොකු එකක් නෙමෙයි. අර වගන්ති සහිත භාග ගැටලු වෙනවා. හැබැයි සාමාන්‍ය පෙළ ලකුණු 10ක ගැටලුවක් හොඳට මතක තියාගන්න. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්න 5ක් තියෙනවා. ඒ 5ක එකක් එන්නේ භාග ගැටලුව. එතකොට 10 වසරෙන් තමයි ප්‍රවේශය තියෙන්නේ. 9ත් පොඩ්ඩක් තියෙනවා. 11 දී නෑ. විජය භාග 11 දී තියෙන්නේ. ඒ නිසා මේ කොටසේ අමාරු ගැටලුව අපි සාකච්ඡා කරන්න ඕනේ. එහෙනම් රැ වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට බඩගිනි කියලා මට දැනෙනවා. කෙන්දිරි ගානවා. right. අපි ඊළඟ දවසේ හම්බෙමු ආයිබෝන් නේ. ආයිබෝන්.